ධාර්මිකව ජීවත් වෙන එක් දිනයක ජීවිතයේ උතුම් බව තථාගත ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙනවා. එලෙස ධාර්මික ජීවිතයක් ගත කරන්නට සුපින්වත් ඔබ හැමදෙනාටම අද මේ උතුම් උතුමක් බොහෝ දින මෙලෙසින් බෞද්ධ රූප වාහිනිය ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය සමග ඒකාත්මිකව ශ්‍රවණය කරන මේ උතුම් දේශනාවත් සුපින්වත් ඔබට මහෝපකාරී වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සදහවතුනි මේ උතුම් දේශනාව පවත්වන්නට අප සිදු කරන්නට යෙදුන ගෞරවනීය ආරාධනාව ඉතාමත්ම මෙත්සිතින් පිළිගෙන දම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුර පෙරමියම් කුලම දහම් සෙවන සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පිළියන්දල බෑවල සද්ධර්මාලෝක ධර්ම නිකේතනාධිපති පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට පිටිකල ගුණරතන පින්වත් දේශකයන්න් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුදුනත් පැද සාදුනාද නන්දමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි අද මෙයතුම් දේශනාව ධර්ම දානයක් ලෙස බෞද්ධ රූප වාහිනියෙන් සහ බෞද්ධ ගුවන් විදුලියෙන් ලංකාවාසී ලෝකවාසී සුපින්වත් ඔබ හැමදෙනාම වෙත මෙලෙසින් සංනිවේදනය කරන්නට පින්බර දායකත්වය ලබා දී කටයුතු කරනවා. බතුගම යගිරළ ගොරකටුව පදිංචි විශ්‍රාමික ගුරු මාතා එස්.ඩී. පියවති මහත්මිය ඇතුළු ඒ පවුලේ දූදරු පින්වත් පිරිස, ඒ වගේම ජයන්ත රත්නප්‍රිය මුදලිගේ මහතා සහ පත්මිනී රත්නප්‍රිය මහත්මිය ඇතුළු ඒ පවුලේ දූදරු පින්වත් පිරිසත් අද මෙතුම් දේශනාව වෙනුවෙන් සුපින්බර දායකත්වය ලබා දී කටයුතු කරනවා. එලෙස දායකත්වය ලබා දී කටයුතු කරන සදැහැති පිටුතුන්ගේ අරමුණු ප්‍රාර්ථනාවන් දේශනාව අවසානයේදී සිහිපත් කරන බලාපොරොත්තු වෙන්න මම දැන් ආරාධනා කරනවා. දේශනාවේ දායකත්වය ලබා දී කටයුතු කරන සුපින්වත් පිරිස නියෝජනය කරමින් පළමුවෙන් භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජාවන් සිදු කොට ඉන් අවසන චාරිත්‍රානුකූලව දහත්පත්තේ පිළිගන්වමින් පින්වත් ස්වාමීන් වහන්සේට දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන අතරපාරේ සම්බෝධි විහාරස්ථානයේ ඒ දායක මහත්මීන් දෙපළට ඉන් අවසන පින්වත් ස්වාමීන් වහන්සේ පුරා දෙහෝරාවක් මුළුල්ලේ මේ උතුම් දේශනාව ඔබ හැමදෙනා වෙත මහත් වූ මෙත්සිතින් පවත්වනවා ඇති. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං
භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ගුණපුරණ සිල්මෑණිවරුන් ඇතුළු කොට ඇති සදැහැති කාරුණික පින්වත්නි 2021 වසර ගෙවි යමින් 2022 නව වසර උදා වන වේලාව අද උඳුවප්පුර 15ක් පොහෝ දවස ශ්‍රී ලාංකීය බෞද්ධයින්ට අතිශයින් වැදගත් වන දවසක් වන අතරේ ලක් වනිතාවන්ට සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා මේ උතුම් පුර 15ක් පොහෝ දවස. එදා අප මහ බෝසතාණන් වහන්සේ සියලු දුක් ගිනි නිමා කොට ලෝකයට ශාන්තියේ මඟ කියා දෙන ඒ සද්ධර්මය අවබෝධ කරගත්ත අසිරිමත් මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩමවාගෙන සංගමිත් මහමෙහිණීන් වහන්සේ ලක්දිවට වැඩමවා මහා මෙවුනාගේ ඒ අසිරිමත් ජයසිරි මහා බෝධීන් වහන්සේ පිහිටුවමින් එදා මහා බෝමැඩ බෝසතාණන් වහන්සේට දුක්ගිනි නිමා කරගන්නට සසර දුක අවසන් කරගන්නට පිහිට සෙවන සලසා දුන්නාක් මෙන් ලක් වනිතාවන් ප්‍රමුඛ ලාංකිකයින්ට සියලු දුක් ගිනි නිමා කර ගැනීම සඳහා බෝ සමිඳුන්ගේ ශාන්තිය සිසිලස අපට ලබා දුන්නු දවස. ඒ වගේම ශ්‍රී ලාංකික කාන්තාවන් සැබවින්ම විමුක්තිය ලද දවස හැටියටයි භික්ෂුණී ශාසනයේ ආරම්භයේ හැටියටයි මේ උතුම් පුර 15ක් පොහෝ දවස සැලකන්නේ. අතීතයේ හෙළ කාන්තාවන් මව්පස උදවිය අනුලා දේවිය මුල් කරගෙන මේ ශාසනය තුල ලබන්නට පුළුවන් ඒ උතුම් ශාන්තිය සලසාගත් සියලු දුක්ගිනි නිමාකට ගනිමින් ඒ අසිරිමත් අතීතය අනුස්මරණය කරමින් අද ලෝකයේ පුරාවට බොහෝ දෙනා පෙරවත් සමාදන් වෙමින් දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් ඒ උතුම් දිනේ අනුස්මරණය කරනවා. පින්වතුනි
එදා අපට ලද දායාදයේ පිළිබඳව මව්පස උදවිය ලද නිදහස පිළිබඳව අද අපි හැම මාධ්‍යයක් තුලම බොහෝම රසවත්ව කතා බහ කරනවා. ඒත් වර්තමානයේ දෙස බැලුවාම නැවත වතාවක් කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් අරගල කරන අවධියක් බවට පත් වෙලා සංඛ්‍යා ලේඛන 100%ක් හරිද වැරදිද කියන්න අපි දන්නේ නැහැ. කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් හැම මොහොතකම යම් හිංසනයකට ලක් වෙනවා කියලයි ඒ පිළිබඳව සොයා බලන අය ලෝකෙට කියන්නේ. කෙසේ නමුත් අපේ ඉතිහාසය බුදුදහමත් එක්ක ගොඩනැගුණේ පීතෘ මූලික ජන සමාජයක් වුණත් උපයන්නා පියතුමන් වුණත් gedara මූලිකත්වයෙන් નિરાයාසයෙන් ලැබුණේ මවට. මවගේ අනුමැතියෙන් තොරව කිසිවක් ක්‍රියා නොකරන මවට නිසිතන ලබා දුන්නු දෙහිමි සමාජයක් අපට අතීතයේ තිබුණා. ඉතින් අද වෙන විට විවිධ බටහිර සංස්කෘතියෙන් සමග සංකලනය වෙලා ඒ අපේ තිබිච්ච සාර ධර්ම යම් දුරකට පිරිහීමෙන් පවතින වෙලාව. කෙසේ නමුත් නැවත වතාවක් හෙළ වනිතාවන්ගේ නිදහස විමුක්තිය උදෙසා සිත යොමු කළ අවධියක් හැටියට අපි මේ වෙලාව සඳහන් කරනවා. එනිසා අපේ සමස්ත දේශනාවම ඒ සැබෑ විමුක්තිය එදානුලාභිසව ඇතුළු ලක් වනිතාවන් ලද ඒ සැබෑ විමුක්තිය අදත් අපි උපදවා ගන්නේ කෙසේදයි විමසා බලන්න මේ ධර්ම දේශනාව අපි උදව් කරගන්නවා. ඒ සඳහා විශේෂයෙන් මතුගම ප්‍රදේශයේ යගිරල ගොරකදුවේ පදිංචි එස්.ඩී. පියවතී ගුරු මාතාව තම දුවා දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාගේ දායකත්වය මේ සඳහා සලසා දෙනවා. ඒ වගේම ජයන්ත රත්නප්‍රිය මුදලිගේ මෙතුතුමන් පත්මිනී රත්නප්‍රිය මෙතිනිය ඒ දුවා දරුවන් මේ සඳහා දායකත්වය සලසා දෙනවා. අද අපටත් විශේෂ දවසක්. මගේ දයාබර මව්තුමිය මිය පරලොව ගිහිල්ලා අදට වසර 9ක් සම්පූර්ණ වෙන දවස. ඉතින් අපි මව්පියෝ වෙනුවෙන් ගුරුතුමන් වහන්සේලා වෙනුවෙන් විවිධ පින්කම් සිද්ධ කරන අවස්ථාව. ඉතින් අපි මේ වෙලාවේදී ඒ මව්පියන් ඇතුළු ගුරුතුමන් සිහිපත් කරගෙන අපි මේ පින්කමට දායක වෙනවා, සම්බන්ධ වෙනවා. පින්වතුනි, අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ නිවන විමුක්තියක්. ඒ නිවන විමුක්තිය කියලා අපි කතා කරනකොට කුමක්ද එයින් අදහස් වෙන්නේ? අපි දැනෙන විදිහෙන් කෙටියෙන් සරලව අපි සිහිපත් කළොත් අපි අකමැති ටිකක් තියෙනවා මේ ලෝකේ.
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට අපි කවුරුවත් කැමති නෑ. මේ ශෝක පරිදේව හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්ස කායික මානසික දුකින් දෝමනස්යෙන් තොරව පවතින්නට තැනක් තියෙනවා නම් ඒක සැනසෙලිදායක තැනක්. එතකොට අපි මිදීමක් විමුක්තියක් හැටියට අපේක්ෂා කරන්නේ දුකෙන් මිදීමක්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදිලා ඉන්නයි අපි හැමෝම කැමති. අදත් ලෝකේ අරගල කරන්නේ ඒ හැඳීම් වැළපීම් කායික හා මානසික දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස ඉල්ලලා. මේ හැඳීම් වැළපීම් දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් තැන කොතනද? නිදහස් වෙන්නේ කොහොමද? අපි අද දවසේ මේ පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. පින්වතුනි, සැබවින්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්න පුළුවන් එකම තැන පරිපූර්ණ වශයෙන් ඒ දුකින් මිදෙන්න පුළුවන් තැන අපිට හම්බ වෙන්නේ මග්ගඵල කෙලවර නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමෙන්. මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කළ තැනක විතරයි සැබවින්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් සදහටම මිදුණා කියන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඊට මෙහා තැන් නැතුව නෙමෙයි. අපි දන්නවා පින්වතුනි, ප්‍රීති ප්‍රමෝදයෙන් ප්‍රීති සහගත සැප සහගතව වාසය කරන්න පුළුවන් තැනක් තියෙනවා. ආර්ය විහරණ හැටියටත් දක්වනවා. ඒ තතිය ධානය. අපි චතුර්ථ ධානයට යනකොට සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්ස අත්ංගම. මේ සියල්ලෙන් නිදහස් වෙලා ඒ උපේක්ෂා සහගත මනස. ඒ උපේක්ෂා සහගත මනස තුළ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ කිසිවක් යෙදෙන්නේ නැහැ. ඒ ධ්‍යාන තලවලට පිවිසෙනකොට කාම ලෝකයේ ඉක්මවනකොට ලෞකික ප්‍රතිපදාවකින් වේවා ලෝකෝත්තර ප්‍රතිපදාවකින් වේවා හැඳීම් වැළපීම් කායික මානසික දුක්ඛ දෝමනස්යන් යෙදෙන්නේ නැහැ. ඒ හැඳීම් වැළපීම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදිලා ඉන්න පුළුවන් ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥාන අසංඥායතන හැටියට අපි අරූපී ධානතල දිහා බැලුවොත් ආකාසානං ඡායතන බඹලව මහා කල්ප 20000ක් ආයු. විඥානං ඡායතන බඹලව මහා කල්ප 40000ක් ආයු. ආකින්චඤ්ඤායතන බඹලව මහා කල්ප 60000ක් ආයු. නේව සංඥා නා සංඥා බඹලව මහා කල්ප 84000ක් ආයු. මෙපමණ කාලයක් දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදිලා නිදහස් වෙලා
සමාපatti සුවයෙන් වැඩ ඉන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි පින්වතුනි අපි ටිකක් විමසන්න ඕන ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් සහ මුලින්ම මිදිලා නිදහස් වෙලා ඉන්න තැනත් මේ මහා කල්ප 84000ක් දක්වා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන තැනත් ඊට මෙහා මොහොතකට හෝ සංසිඳීමක් ලබන තැනක් වේ නම් මෙන්න මේ සියලු සංසිඳීම් උදා කරලා දීලා තියෙන්නේ සත්තානං විසුද්ධිය විසුද්ධි මනස තුල කෙලෙසුන් කෙරෙන් නිදහස් වෙච්ච තැනක කෙලෙසුන් කෙරෙන් සහ මුලින් නැවත නොහට ගන්න කෙලෙස් බිඳහල තැන නැවත කවදාවත්ම මේ දුකටපත් වෙන්නේ නැහැ. දුක හටගන්නේ නැහැ. අනභවංගමේති දුක නොහට ගන්න තැනට යනවා. විස්කම්බන ප්‍රහාණයේදී අර සමුච්ඡේද ප්‍රහාණයේදී දෙවනුව විස්කම්බන ප්‍රහාණයේදී ශෝක පරිදේව දුක් දුම්නස් මහා කල්ප ගණනකට මතු නොවනසේ සංගව ගන්න යටපත් කරගන්න පුළුවන් කෙලෙස් විස්කම්බණය කළ හේතුවෙන් ඉන් මෙහාවෙන් තදංග වශයෙන් හෝ කෙලෙස් ගිනි යටපත් වුණොත් ඒ යටපත් වෙච්ච තැනයි මොහොතක හෝ සැනසීමක් කෙනෙකුට ලැබෙනවා නම් ලැබෙන්නේ. එතකොට අපට ධර්මපරයායක් කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් හැබෑවටම නිදහස් වෙන්න නම් මගඵල නිවන සාක්ෂාත් කළ යුතුයි. මගඵල නිවන සාක්ෂාත් කරන්න නම් අපි විසුද්ධිය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. අසුද්ධියෙන් විසුද්ධියට ළඟා විය යුතුයි. සිත කෙලෙසෙන ධර්මයක් එක්ක සිතේ සැනසීමක් කවදාවත්ම යෙදෙන්නේ නැහැ. සිත කෙලෙසුන් කෙරෙන් මොහොතකට හෝ නිදහස් වෙච්ච තැනයි ඔබ මොහොතක් හෝ සැනසෙල්ලක් ලබනවා නම් ලබන්නේ. එනිසා අපි දුකෙන් මිදීමක් හැබෑවටම විමුක්තියක් හොයනවා නම් ඒ විමුක්තිය ලබා ගන්න වෙන්නේ බාහිර ලෝකයෙන් නෙමෙයි. අපි අපේ ආධ්‍යාත්මීය දෙසම විමසලා බලලා ඒ ආධ්‍යාත්මීය සකස ගන්න කෙලෙසුන් කෙරෙන් හිත මුදව ගන්න බාහිර උපකාර ලබන්න පුළුවන්. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණී වැනි පරතෝ ഘോഷයෙන් ලැබිය යුතු ප්‍රත්‍යක් තියෙනවා. උපකාරක ධර්ම තියෙනවා. ඒ උපකාරක ධර්ම ලබාගෙන අපේ විමුක්තිය අපිම සාධනය කරගත යුතු වෙනවා. මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේට පුළුවන් කරන්න කාර්යය
කියා දෙන්න. හැබැයි ක්‍රියාව නුඹලා සතුයි කියලයි වදාළේ. එනිසා අපි හැමෝගෙම විමුක්තිය අපි ළඟ තියෙනවා. ඒ විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි කළ යුතු කාර්යය තමයි අර මගඵල නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් පිළිවෙත තමයි තදංග ප්‍රහාණයෙන් විස්කම්බන ප්‍රහාණයෙන් සමුච්ඡේද ප්‍රහාණයෙන් මේ අවිද්‍යා තෘෂ්ණාදී සකල විද ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කොට තැබීම. තදංග කියලා කියනවා తాවකාලික ඒ මොහොතට. දැන් ඔබේ සිතේ ලෝභය ආසාව උපදිනකොට, ද්වේෂය තරහව ඇති වෙනකොට, මෝහය මුලාව වෛරය පරිගැනීම ආදී මේ නපුරු ගති ඇති වෙනකොට අපි ඉක්මනින් ඒවැ විපත්ති කර බව දැකලා ඒව යටපත් කරගෙන සිත දැහැමි කරගන්න උත්සාහවත් වෙනවා. අපි කරන බාහිර භෞතික ක්‍රියාකාරකම් දාන සීල භාවනා වශයෙන් ඒ යොදන හැම උත්සාහයක්ම අපි මතු පිටින් නොව ඇතුළතින් බැලුවොත් ඒ හැම ක්‍රියාවක් තුළම සිද්ධ වෙන්න ඕන මොහොතකට හෝ හිත කෙලෙසුන් කෙරෙන් මුදවන බව. දානයේදීත් සීලයේදීත් භාවනාවේදීත් මේ සිත සකසන වැඩපිළිවෙල තමයි ඒ හැම තැනකම තියෙන්න ඕන. එතකොට සිත සකසනවා කියනකොට හාත්පස හිත කෙලෙසෙන ධර්ම. ඒ හිත කෙලෙසෙන ධර්ම වලට අපි කියනවා කෙලෙස් කියලා. මේ හිත කෙලෙසෙන ධර්මයන්ගෙන් හිත මුදව ගන්න ඕන. හිත නිදහස් කර ගන්න ඕන. අන්න ඒ වෑයම තමයි අපි නිරන්තරවම භාවිතා කළ යුත්තේ. ඒ වෑයම නිවැරදි වෙන්න නම් මනා වූ නුවණක් දැක්මක් හා ඒ අනුව යන සිහියක් පවතින්නට ඕන. එනිසා මගේ බුදුරජාණන් වහන්සේ වදාලා ආතාපි සම්පජානෝ සතිමා. මේ ටික තමයි භාවිතයට ගන්න වෙන්නේ. අන්න එතනදී අපට ගැඹුරු අධ්‍යයනයක් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන කල්හි තදංග ප්‍රහාණයෙන් විස්කම්බන ප්‍රහාණයෙන් මේ ක්ලේශ ප්‍රහාණය කරලා මහා කල්ප 84000ක් දක්වා හිත කෙලෙසෙන්නේ නැති පරිසුද්ධ හදසංතානයක් පවත්වා ගන්න පුළුවන් හැකියාව ලෝකෙ තුල තිබුණා. අප මහ බෝසතාණන් වහන්සේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍රයනි තවුස්සරු හමුවේහි ඒ අධ්‍යයනය කළ බව අපි පුංචි කාලෙමයි ඉගෙන ගත්තේ. එතකොට ලෝකෙට නොතිබුණේ සමුච්ඡේද ප්‍රහාණය. නැවත කෙලෙස් නොහට ගන්න. නැවත කෙලෙස් නූපදිනසේ කෙලෙස් ටික දවා දමන, ගෙවා දමන, ඡේකොට හරින වැඩපිළිවෙල ලෝකෙට තිබුණේ නැහැ.
ඒ නිසා තමයි අප මහබෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවදියක් පහු කරලා මහබෝමැඩ වැඩ ඉඳ ඒ සමුච්ඡේද ප්‍රහාණයෙන් කෙලෙස් ප්‍රහාණය කොට උන්වහන්සේ නිවන සාක්ෂාත් කළා. අජරාමර නිවන සාක්ෂාත් කළා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී කිසියම්ම දුකකට නැවතපත් නොවන පරම ශාන්තිය උදාපත් කරගත්තා. බරණැස ඉසිපතනාරාමේදී ඒ ලෝකිත නොතිබුණු ලෝකේ අහලා නොතිබුණු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසූ විරු දහම ලෝකයට දේශනා කළා. අපටත් යම් සැනසීමක් ලබන්න නම් ඔබ අකමැති හැඬීම් වැළපීම් දුක්ඛ දෝමනස්ස මේ අමිහිරි අධ්‍යක්ීම් වලින් සදහටම නිදහස් වෙන්න නම් වෙන කිසිදු පිළිවෙතක් නැහැ. මෙන්න මේ විසුද්ධිය උදෙසා මනස මෙහෙවනවා හැර. එතනදිත් අපි සැලකිලිමත් විය යුතු වෙනවා. බුදුවරු පහළ වුණත් නොවුණත් ලෝකේ පවතින වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕන ලෝකයේ පැවති දෙයට වඩා ඒ ලෝකයේ පැවති ධහමට වඩා එහාට ගිහිල්ලා පෙර නොයසූ විරු දහමක් යන තැනින් ලෝකයට දෙසා වදහල ඒ තථාගත ධර්මය නිවැරදිව හඳුනා ගන්න. ඒ නිවැරදිව ඒ ධර්මය ශ්‍රවණය කරන්නේ නැතුව අසා දැනගන්නේ නැතුව අපට තදංග විස්කම්බන ප්‍රහාණයන් ඉක්මවා සමුච්ඡේද ප්‍රහාණයක් දක්වා ගමන් කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා ඒක මේ ශාසනයේ විතරක්ම කරන්න පුළුවන් කාර්යයක් වෙනවා. එනිසා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉද බික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති විශේෂයෙන් හඳුන්වනවා මේ ශාසනයේ මහාන කයෙහි කයානුව බලන්නේ, මේ ශාසනයේ මහාන වේදනාවෙහි වේදනාව අනුව බලන්නේ, මේ ශාසනයේ මහාන සිතෙහි සිත අනුව බලන්නේ, මේ ශාසනයේ මහාන දහමෙහි දහම අනුව බලන්නේ. එතකොට මහාන කියලා කියනකොට එතනින් නතර වෙන්නේ නැහැ. මහාන, මෙහෙන, උවසු, උවැසිය. එතකොට මෙන්න මේ ශාසනය නම් මෙන්න මෙහෙමයි කරන්නේ. එතකොට ඔබට තේරෙනවද මේ වචනයෙන් විශේෂා දක්වනකොට අන්‍ය ශාසනවලත් මේ ටික යෙදුණා කියලා? මේ ශාසනයේ මෙහෙමයි කියලා වෙන් කරලා දක්වන්න උනුනේ ඒ නිසානේ. අන්‍ය ශාසනයක එහෙම වැඩපිළිවෙලක් නොතිබුණා නම් විස්කම්බන ප්‍රහාණය දක්වා යන වැඩපිළිවෙලක් ලෝකෙ තිබුණානේ. මේ විස්කම්බන ප්‍රහාණය තුල ඒ අයගේ වැඩපිළිවෙල ආකාර දෙකකින් යුක්ත වුණා. කෙනෙක් මේ රූපේහි ආදීනව දෝෂය දැකලා
රූපේ බියකරු බව දුක්ඛිත බව දැකලා රූපයෙන් මිදෙන්න රූපෙහි කලකිරෙන්න ප්‍රතිපදාවක හැසිරුණා. ප්‍රතිඵලය රූපයෙන් මිදිලා රූපී වුණා. තවත් කෙනෙක් මේ නාම ධර්මයන් තමයි භවයෙන් භවයට යන්නේ. සසර අල්ලාගන්නේ නාම ධර්ම වලින්. නැවත නැවත දුක හදලා දෙන්නේ කය නෙමෙයි මේ හිත හා සිතුවිලි. එනිසා ඒක තමයි දුක් ගෙන හේතු. එනිසා ඊ ආදීනමේ දෝෂය දකිමින් නාම ධර්මයන්හි කලකිරීම පිණිස විරාගයේ පිණිස මිදීම පිණිස විපස්සනා කළා. ප්‍රතිඵලයේ නාම ධර්මයන්ගෙන් මිදී අසඤ්ඤතලයට ගියා. ඒ ඇයට අන්ත දෙක අතහැරුණේ නෑ. එක අන්තයකින් මිදුණ අනිත් අන්තය ඇසුරු කරගෙන. අන්න එහෙම සමත විපස්සනාවක් ලෝකෙ තිබුණා. අද අපි භාවිතා කරන දේ අද අපි ගිහි පැවිදි දෙපාර්ශ්වයම භාවිතා කරන දේ සැබවින්ම ගැඹුරු අධ්‍යයනයකට ලක් කළොත් ඔය ලෝකේ පැවති සමත විපස්සනාවටයි අයත් වෙන්නේ. අපි නාම ධර්මයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. එහෙම නැත්නම් රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා. මේ අන්ත දෙක අතහැරෙන විදිහේ නාම රූප දෙක පිරිසිදු දකින්න දුක පිරිසිදු දකින වැඩපිළිවෙල සොයා ගැනීම පහසු නෑ. අන්න ඒ වැඩපිළිවෙල අසා දැනගන්න ඕන. අහලා දැනගත්ත කෙනා අපි කියනවා අසුතවා පුතුජනෝ කියලා වචනයක්. අහලවත් නැති පුතුජනය. අහලවත් නැහැ. ඊළඟට මේ ශාසනයේ අපිට හම්බ වෙනවා තනතුරක්. සුතවාචකෝ අරිය ශාවකෝ. ශ්‍රොතවත් අහලා තියෙන ආර්ය ශ්‍රාවකයෙක්. මොකක්ද අහලා තියෙන්නේ? එයා දැනගෙන තියෙන්න ඕන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්නේ මග්ගඵල නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමෙන්. ඒ මග්ගඵල නිවන සාක්ෂාත් කරන්න නම් මේ කෙලෙසෙන ධර්මයන්ගෙන් තදංග විස්කම්බන සීමාවද ඉක්මවා සමුච්ඡේද ප්‍රහාණයක් දක්වා යා යුතුය. අන්න ඒ ප්‍රහාණය වෙන තැන දක්වා ඒ පිළිතුර ලැබෙන විදිහට කයෙහි වේදනාවෙහි සිතෙහි දහමෙහි විදසුන් වඩන්නේ මෙන්න මෙහෙමයි කියන සත්‍ය ඥානයක් නොවුනත් සත්‍යානුලෝමික සත්‍ය අනුව යන නුවණක් හෝ ලද යුතුයි. අන්න ඒ දැනුම අවබෝධය ඇති කෙනාට කියනවා සුතවාචකෝ ආර්ය ශාවකෝ. අන්න ඒ ආර්ය ශ්‍රාවකයවත් බුදුහාමුදුරුවෝ නම් කරන්නේ හඳුන්වන්නේ මේ ශාසනයේ මහාන, මේ ශාසනයේ මෙහෙන, මේ ශාසනයේ උවසු, මේ ශාසනයේ උවසී කියලා. මේ ටික දන්නේ නැත්තම්
මේ ශාසනය කියලා බුදුහාමුදුරුවෝ කාවත් හඳුන්වන්නේ. උන්වහන්සේ මේ ශාසනය කියලා හඳුන්වනවා නම් ඒ උපන්නේ දිහා බලලා නෙමෙයි. උපන් පරපුර දිහා බලලා නෙමෙයි, ජාතිය දිහා බලලා නෙමෙයි. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් නිවැරදිව සද්ධර්මය අසා දරාගෙන නුවණින් අර්ථ විමසලා මෙන්න මේ අර්ථය සිද්ධ වෙන විදිහට මගඵල නිවන සාක්ෂාත් වෙන විදිහට ඒ ප්‍රමාණයට කෙලෙස් බිඳ හරින්නේ කෙසේදයි කෙලෙස් ගෙවෙන ඡය වෙන විදිහෙන් මේ සතර සතිපට්ඨානය වඩන්නේ කෙසේදයි දන්න කෙනා මේ ශාසනය වෙනවා. එතකොට අපට ඉස්සෙල්ලාම මේ ශාසනයට එන්න ඕන. මේ ශාසනයට අපි එන්නේ උපතින් නෙමෙයි. ඒක අපට ලැබෙන මහා ප්‍රතිලාභයක්, සත්පුරුෂ ඇසුරක් ලබන්න ඉඩ ලැබෙනවා. ඒ උපතින් ලැබෙන ඒ පරිසරය නිසා එපමණකින් අපි මේ ශාසනය වෙන්නේ නැහැ. උපන් හැටි. එවන් පරිසරයක උපන් අප සත්පුරුෂ ඇසුර හොයාගෙන සද්ධර්මයේ අහගෙන සද්ධර්මය කියලා කියනකොට අපි කවදත් සිහිපත් කරන්නේ ලෝකේ අධර්මයක් තියෙනවා. අධර්මයට සාපේක්ෂව ධර්මයක් තියෙනවා. ඒක තමයි ලෝකේ හැමදාම තිබුණු තියෙන දේ. උච්ඡේදවාදයේ මුල් කරගත්ත ඉගැන්වීම් සග්ගාවරණ මග්ගාවරණ සුගතියත් නිවනත් දෙකම ආවරණය කරලා තියෙනවා. ශාස්ත්‍රයේ මත කෙරෙන ඉගැන්වීම් මාර්ගයේ නිවන ආවරණය වෙලා නැහැ. නිවන මාර්ගයේ ආවරණය කරලා සුගතිය ආවරණය වෙලා නැහැ. සග්ගා වරණ නැහැ. මාර්ගය ආවරණය වෙලා. එතකොට ශාස්ත්‍රයේ තුලත් මේ කෙලෙස් යම් ප්‍රමාණයන්ගෙන් තදංග විස්කම්බන ප්‍රහාණයෙන් කෙලෙස් සංගවගෙන මේ ධ්‍යාන සැප ලබන්නට පුළුවන්. ඒ ලබන පිළිවෙත ලෝකෙ තිබුණා. ඒක අධර්මයක් නෙමෙයි. ඒක ධර්මයක්. එතකොට අපි ඒ අධර්මයේ නොවන දේ ධර්මය. ඒක අපි පිළිගන්නවා. හැබැයි අපි සද්ධර්මයේ කියලා කියන්න ඕන ඒ අධර්මයත් අධර්මයට සාපේක්ෂව ගොඩනැගෙන ධර්මයක් කියන දෙකම අතහැරලා ඒ දෙකෙන්ම තොර වූ දේ තමයි සද්ධර්මය වෙන්නේ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ලෝකයේ පැවති ධර්මය අවසානයේ දක්වා භාවිත කළා. අස්ස සමාපatti උපදවාගෙන සමාපත්තිලාභී වෙලයි මා සොයන නිවන විමුක්තිය දුකෙන් නිදහස් වීම මෙහි නැත්තේය කියලා එහැර තමයි යන්නේ. නිසා උන්වහන්සේ ලෝකයට වදාළ මඟ ඊට වඩා ආත්පසින් වෙනස් වෙනවා. අද දවසේ අපිට තියෙන අවාසනාව තමයි මේ ධර්මයයි සද්ධර්මයයි කියන එක වෙන් කරගන්න පුළුවන් වුණාද කියන එක. ඒ කියන්නේ මේ ශාසනය කියන්නේ මොකක්ද කියලා
වෙන්කොට හඳුනා ගන්න පුළුවන් වුණාද කියන එක. අපි අද දවසේ අපට පුළුවන් වුණොත් අන්න ඒ වෙනස වෙන් කරලා හඳුනා ගන්න යම් න්‍යායකින් එදා අනුලා බිසව ඇතුළු හෙළ වනිතාවන් ලද විමුක්තියේ ශාන්තිය අදත් අපට සාක්ෂාත් කරගන්නට බැරි වෙන එකක් නේ. ඒ සඳහා මඟ පිළිවෙතක් ප්‍රතිපදාවක් අපට සාධනය කරගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි මේ දහමට පිවිසෙන්නට ඕන. අපි මොහොතක් කල්පනා කරලා බැලුවොත් අපේ හිතේ නැගෙන කෙලෙස් මත තමයි අපේ සියලු ක්‍රියාකාරකම් ගොඩනගෙන්නේ. මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා. මේ කරන කියන හිතන ක්‍රියාකාරකම් ගොඩනගෙන්නේ දූෂිත මනස මූලික වෙලා. ඒ දූෂිත මනස මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික අපි අකුසල් කියනවා. නැවත නැවත අතිශයින් භයානක බිහිසුණු දුක් ගෙන දෙන ක්‍රියාකාරකම් හැටියට දක්වනවා. ඒ වගේම මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. මනස පහන් කරගෙන ප්‍රසන්න මනසින් යුක්තව කරන ක්‍රියාකාරකම් තමයි කුසලයි කියලා කියන්නේ. ඊට විපාකයේ සැප පිණිස පවතිනවා. දැන් සැප පිණිස පවතින සැපගෙන දෙන ක්‍රියාකාරකම් නැවත නැවත දුක උපදවන ක්‍රියාකාරකම් කියලා ක්‍රියාකාරකම් දෙආකාරයක්. අපි ඒ කුසල හා අකුසල කියලා ඒ ක්‍රියාකාරකම් හඳුනා ගන්නවා. ඒ ක්‍රියාකාරකම් වලට කුසල වේවා අකුසල වේවා ඒ ක්‍රියාවට මුල් වෙලා තියෙන හිත. හිත කුසල හෝ අකුසල හෝ වන ස්වභාවයේ මත තමයි ක්‍රියාව කුසල හෝ අකුසල වෙන්නේ. එතකොට හිත කෙලෙස් හා එකතු වුණොත් හිත කෙලසන ධර්ම. හිත කෙලසුණොත් අදුට්ඨේන දූෂිත මනස. හිත හා කුසල ගතිය යෙදුනොත් පසන්නේන. එතකොට මෙන්න මේ ලෝකයේ තුල සිතේ දූෂිත වීම නොවීම මත කුසලයේ අකුසලයේ ක්‍රියාකාරකම් ඒ මත සුගති දුගති විපාක හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ ශාසනය තුල අපේක්ෂා කරන්නේ මේ දුගති පැත්ත අතහැරලා සුගතිය පැත්ත අයිති කරගන්න නෙමෙයි. දුගතියෙන් අත් මිදිලා සුගතියෙහි පිහිටන්නට පුළුවන් නම් ඒක හොඳයි, ඒක අවශ්‍යයි. හැබැයි අපේ ඉලක්කය ඉන් එහාට යන්නක් වෙන්න ඕන. සුගති දුගති දෙකම ඉක්මවා යන්න ඕන. එයි අපි එහෙම කියන්නේ අපි පටන් ගත්තේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදීම ගැන. ඔය දුකෙහි අඩු වැඩි බවක් විතරයි එක්
තිස් භවයේ තුලම පවතින්නේ. අවීචයේ ඉඳලා නේව සංඥා නා සංඥා බඹලව දක්වාම මේ 31 පළම දුකෙන් තොර වූ තැන් නෙමෙයි. අවීචයේ තරමටම නේව සංඥා නා සංඥා බඹලව දුක යෙදෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. දුකෙහි ප්‍රමාණ තියෙනවා. අඩු වැඩිකම් තියෙනවා. ඒ අනුව මේ 31 භවයේ තුල දුකෙහි අඩු වැඩි කියන කම කියන කාරණාව යෙදෙනවා මිසක් දුකෙන් මිදී ලබන සැපතක් මේ තුන් භවයේ තුල ඇත කියලා බුදුහාමුදුරු කනවන්නේ. මේ තුන් භවයම අසුරු සනක් ගසන වෙලාවක්වත් වර්ණනා නොකරමි කියලානේ උන්වහන්සේ දේශනා කළේ. ඒක බෝසත් අවදීම ආදර්ශයෙන් පෙන්වුවා. අතහැර දාලා ගියා. ඒ ධ්‍යාන සපතට ඇලුම් කළේ නේ. මොකද අජරාමර නිවන එතනනේ. එතකොට අපිටත් අපේ ඉලක්කය පැහැදිලි නම් අපේ අරමුණ විසුද්ධිය නම් මගඵල නිවනින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වීම නම් ඉන් මෙහා තැනක අපට නතර වෙන්න බෑනේ. බෝසතාණන් වහන්සේ රජමැදුරෙන් පිටත් උනේ හෙට දවසේ මගේ උරුමයේ ජරා ව්‍යාධි මරණය නම් සතර පෙර නිමිති දැකලා මේ ඇති සැපතේ ඇති වටිනාකම මොකක්ද? කොතනක හරි අජරාමර බව ඇතනම් ඒ සැපතයි සොයාගෙන යන්නේ. ඒ නිසා ඔබටත් මටත් උන්වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට වෙන ඉලක්කයක් තියෙන්න බෑ. හැබෑවටම උන්වහන්සේව සරණ ගියා නම් සරණ යනවා නම් ඒ ඉලක්කය තියෙන්න ඕන. අන්න එතනදී අපිට ලෝකයට සාපේක්ෂකව පිනට පවට වඩා පින අකුසලයට වඩා අකුසලයේ වටිනාකම ඇති නැතුව නෙමෙයි. හැබැයි අපි මෙන්න මේ දෙපැත්තම මේ කර්ම විශේෂ ඉක්මවා යා යුතුනේ. කර්ම විශේෂ ඉක්මවා යා යුතු වෙනවා. අපි කියනවානේ කම්මක්ඛය කියලා. අපේ අවසාන ඉලක්කය ආශ්‍රවක්ෂය කර්මක්ෂය. ඒ ආශ්‍රවක්ෂය කර්මක්ෂය. එතකොට එතනදී සුදු කර්ම, කළු කර්ම, සුදු කළු මිශ්‍ර කර්ම, ඒ වගේම බුදුහාමුදුරුවෝ කර්ම ප්‍රභේදයක් පැනෙවුවා. සුදුත් නොවු කළුත් නොවු කර්මක්ෂේ පිණිස පවත්නා කර්ම. අපටත් කර්ම රැස් කරන්න පෙන්නවා. හැබැයි සුදු වේවවත් කළු වේවවත් සුදු කළු මිශ්‍ර වේවවත් නෙමෙයි. සුදුද නොවු කළුද නොවු කර්මක්ෂේ පිණිස පවත්නා ප්‍රයෝග සංඛාර. අපි මේ ශාසනය හඳුනාගත්තා නම් අපි පටන් ගන්න ඕන මෙතනින්නේ. එහෙම නැත්නම් අපි අඩුතරමින් එන්න ඕන මෙතනටනේ. කළු කර්ම නොකොට සුදු කර්ම කරන්න ඔබ උත්සාහවත් වෙන බව ඇත්ත. හැබැයි කළු කර්ම සුදු කර්ම මිශ්‍ර කර්ම මේ ටිකෙන්ම නිදහස් වෙලා සුදුද නොවු කළුද නොවු කර්මක්ෂේ පිණිස පවත්නා කර්ම මොනවද කියලා හොයාගෙන යන අය කොච්චර අල්පද?
කොච්චර ස්වල්පද? එතනනේ ප්‍රතිපදාව, එතනනේ ගමන් මඟ තියෙන්නේ. ඒ පැත්තට හැරෙන්නේවත් නැතුව අපි දුකෙන් මිදීමක් ගැන, විමුක්තියක් ගැන කතා කළාට ඒක ලැබෙන්නේ නැහැ. ලැබෙන විදිහක් නැහැ. ඒ නිසායි අපි මේ ගැන නැවත නැවත මේ ඔබේ අවධානය යොමු කරන්නේ. සොයා යන්න කියලා. විමස ගන්න කියලා. අන්න එතනදී අපට ධර්ම න්‍යායක් හම්බ වෙනවා. කුසලයේ අකුසලයේ ගොඩනැගෙන්න සිතේ පහන් බව හා සිතේ දූෂිත බව මුල් වෙලා තියෙනවා. එතකොට සිත දූෂිත වුණොත් ඒ හේතුවෙන් දස අකුසලය, කාය වාක් මනෝ ත්‍රිවිධ දුස්චරිතය, ඒ දුස්චරිතයට විපාක දුගතිය. දැන් සිත පහන් කරන්න පුළුවන්, සිත ප්‍රසන්න කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක අපි භාවිතා කරනවා. ඒක තමයි තදංග විස්කම්බන සමුච්ඡේද කියන අවස්ථා තුන යෙදෙන්නේ එතනට. දැන් අපි අකුසලයෙන් හිත මුදවනවා. తాවකාලිකව. සමහර කෙනෙකුට ඒ ටිකත් අමාරුයි. සමහර කෙනෙක් හිතේ උපදින අකුසලයේ ක්ලේශය ඉක්මනින් නැඩගන්න, යටපත් කරගන්න යම් හැකියාවක්, කුසලතාවයක් තියෙනවා. ඒක වටිනවා. මතක තියාගන්න ඒ සද්ධර්මය නෙමෙයි. ඒක ලෝකේ පැවති ටික. අපි උතනින් එහාට යන්න ඕන. විස්කම්බන අවස්ථාවත් පහු කරගෙන යන්න ඕන. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ධ්‍යාන වඩලා සමාපatti උපදවාගෙන එතනටත් ගිහිලා එතනුත් එහාටනේ යන්න ඕන කියලා. නේ. අපිට ඒවා උපදවා ගත්තේ නැතුවට සුදුද නොවූ කළුද නොවූ කර්මක්ෂය පිණිස පවත්නා පයෝඝාභි සංඛාර පැත්තට යන්න පුළුවන්. ඒ සඳහා තදංග විස්කම්බන කෙලෙස් යටපත් කිරීමෙන් ලබන සමාධි සමාපatti අතිරේක උපකාරයක්, උදව්වක් කරගන්න පුළුවන්. ඒ ටිකක් තියෙනවා නම් උඟක් ලේසි, පහසුයි. හැබැයි ඒ ටික නැතුවම බැහැ කියන කතාවකුත් නෑ. සුද්ධ විපස්සනාවෙන් මගඵල නිවන් අවබෝධ කළ උතුමන් වහන්සේලායි මේ ශාසනයේ වැඩිපුර ඉන්නේ. එනිසා ඔබටත් මටත් මෙන්න මේ මග, එතකොට සිත පිරිසුදු කරන ක්‍රම කීපයක් භාවිතා කරන්න පුළුවන්. අද අපි ගැඹුරුම දහම හැටියට කතා කරන දේශනාවන් උනත් හොඳ සිහි නුවණින් අධ්‍යයනය කළොත් එය ලෝකයට සාපේක්ෂක වූ විදර්ශනාවක් මිස ලෝකයෙන් ඈතර වෙන විදසුණක් ඒ දේශනාවන් තුළ කියවෙනවද කියන එක සැකසහිතයි. හැබැයි ඔබ හිතනවා ඇති ඒක තමයි ධහම කියලා. ඒක තමයි සද්ධර්මය කියලා හඳුනගෙන භාවිතා කරනවා ඇති.
බොහොම සතුටෙන් ගෞරවයෙන් සවන් දෙනවා ඇති. ඒක නරක නෑ. හැබැයි අපි හොයන්න ඕන ඒකේ තියෙනවද සුදුද නොවූ කළුද නොවූ කර්මක්ෂය පිණිස පවත්නා ප්‍රයෝගාභි සංඛාරය. ආශ්‍රවක්ෂය කර්මක්ෂය කරන පිළිවෙතක්. එහෙම නැත්නම් තදංග විස්කම්බන ප්‍රහාණයන් ඉක්මවා සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මෙහෙමයි කියන ක්‍රමය. එහෙමත් නැත්නම් කාම රූප අරූප ලෝකත්‍රයම ඉක්මවා යන්නේ මෙසේය. ලෝකය අතහැරගන්නේ මෙහෙමයි කියන න්‍යායක් ඔබට කියන්න පුළුවන්කම තියනවද බලන්න. ඔබට ඒ සඳහා තියෙන හැකියාව සුදුසුකම මොකක්ද කියලා විමස බලන්න. ඔබ සද්ධර්මයේ අහගත්තද මේ ශාසනයට ආවද කියන එක තීරණය වෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නයට ලැබෙන විසඳුමත් එක්ක වෙනවා. Tamanට හුරු පුරුදු වටපිටාවක ඒකට උත්තර හොයන්න එපා. ලෝකයෙන් එතර වෙන ලෝකයෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක් ඒ තුල යෙදෙනවද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් తాවකාලිකව නෙමෙයි. සහ මුලින් මුදවලා ඒ දුකින් සහ මුලින් නිදහස් කරන මගඵල නිවන සාක්ෂාත් කර දෙන විසුද්ධිය පිණිස පවතින වැඩපිළිවෙලක්ද මේක. මෙන්න මේ ගැන ප්‍රත්‍යක්ෂයෙන් නොවුනත් අනුමාන වශයෙන් හෝ ඒ සත්‍ය අනුව හෝ යමක් ඔබේ දැනුමේ තියෙන්න ඕන. එහෙම වුණා නම් ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ මහාන මේ ශාසනයේ මෙහෙන මේ ශාසනයේ උවසු මේ ශාසනයේ උවසිය බවට පත් වෙනවා. දැන් අපට ওই ප්‍රශ්නේ විසඳ ගන්න වෙන්නේ අනුමාන තරමකින් හෝ අපි මේ නතර කළ තැනින්. දැන් අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් අකුසල කල්පනා හා කුසල කල්පනා කියන දෙපැත්ත. අකුසල විතර්ක හා කුසල විතර්ක කියන දෙපැත්ත. ඔබට ඔබේ මට්ටමින් හැම මොහොතකම සිතුවිලි හැඳින ගන්න බැරි වුණත් යම් යම් අවස්ථාවලදී හෝ මේ කුසල විතර්කය මේ අකුසල විතර්කය කියලා වෙන් කර ගන්න පුළුවන්කම ඇති. අකුසල විතර්ක කියලා කියනකොට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. කුසල පැත්ත අපි කතා කරනකොට නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. එතකොට මෙන්න මේ දෙපැත්ත අපි හරියට මුලා වෙන තැනක් මේක. අකුසල විතර්ක පහළ නොවි කුසල විතර්ක යම් තැනකද මතුවෙන්නේ අපි හිතනවා ඒක තමයි සද්ධර්මයේ, ඒක තමයි මඟ, ඒක තමයි පිළිවෙත කියලා. ඔය අකුසල විතර්කයෙන් නිදහස් වෙලා කුසල විතර්කයේ උපදින්න පුළුවන් තදංග සීමාවෙදිත් පුළුවන්, විස්කම්බන සීමාවෙත් පුළුවන්, සමුච්ඡේද ප්‍රහාණය සඳහා යෙදෙන වැඩපිළිවෙලෙදිත් පුළුවන්. එතකොට දැන් ඔබ සුවිශේෂී අවධානය යොමු කරන්නට ඕන
මගේ හිතේ දැන් කෙලෙස් නැහැ. කෙලෙස් මම යටපත් කර ගන්නවා. දැන් නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප මගේ හිතේ උපදින්නේ. සිතේ කුසල ගති නිබඳව පහළ වෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි එපමණකින් සිතේ කෙලෙස් ටික නොයදුණු තරමකින් සතුටු වෙනවා නම් අප මහබෝසතාණන් වහන්සේ කොච්චර සතුටු වෙන්නට ඕනද අර කෙලෙස් ගිනි දවා දමපු සමාපත්තියේදී. ඒ හිතේ කෙලෙස් නැහැනේ. කෙලෙස් නැවත උපදින්න තියෙන හේතුව විතරයි ඉතුරු වෙලා තිබුණේ. නේව සංඥා නා සංඥා කියලා කියනකොට සංඤේ භව අසංඤේ භව කියලා දෙපැත්තක් තියෙනවා. අසංඤ භවය කියලා කියන්නේ අසංඤ තලය. මේ විඥානයේ අසංඤ තලයේ පිහිටන්නේත් නැහැ. ඊට අනුරූපීව පවතින්නේත් නැහැ. සංඤේ භවය අසංඤ තලයක් හැර නේව සංඥා නා සංඥා තලයක් හැර අනිත් 29 ඵලෙහි මේ විඥානය පැලවෙන්නේත් නැහැ, පිහිටන්නේත් නැහැ. නේව සංඤේ නා සංඤේ, සංඤේ අසංඤේ මේ දෙපැත්තටම නොයන මානසික ස්වභාවයක් කොච්චර පාරිශුද්ධද? ඒ හිතේ කෙලෙස් නැහැ. හැබැයි එතනත් කෙලෙස් නැතුවට සහ මුලින් කෙලෙස් ඉවර වෙලා නැහැ. කෙලෙස් උපදින්න තියෙන හේතුව ඉවත් වෙලා නැහැ. ඒ නිසා අපට අපේ හිත කුසල විතරකයන්ගෙන් ගහන වුණා කියලා භාවනාවේදී දැන් පොඩ්ඩක්වත් හිත කෙලෙසෙන්නේ නැහැ කියලා එතනින් මේ ශාසනය හඳුනාගන්න යන්න එපා. ඔබ ටිකක් කියවලා බලන්න අර සාරෝපම සූත්‍රය. අරටුව හොයාගෙන යන කෙනා අරටුව හම්බ වෙනකම්ම කොලාතු වල රැවටෙන්නේ නේ. පොතු වල රැවටෙන්නේ. එළය අරටුවයි කියලා ගන්නෙ නේ. ඒ ඔක්කොම අතහැර අරටුව හම්බ වෙනකම්ම යන්න ඕන. අපි බොහෝ වෙලාවට අරටුවට යන්නේ නැතුවම ඉන් මෙහා තැනක් සාරයයිගෙන નિසරුදේ සරුදේ හැටියටගෙන අපේ ගමන නතර කරලා තියෙනවා. අධ්‍යයනයේ සොයාගෙන යෑම නතර කරගෙන තියෙනවා. හැබැයි ඒ ලෝකේ හැමදාම පවතින දේ තුළ. එහෙනම් දැන් අපි කොහොමද මේ කාම විතරක, ව්‍යාපාද විහිංසා විතරක, නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා විතරක මේ දෙපැත්ත වෙන් කරගෙන හැබෑවටම කුසල වෙන්නේ? මෙන්න මෙතනදී පුදුම අසිරිමත් ධමයක් තියෙනවා පින්වතුනි. අකුසල විතර්ක පහළ වුණු තරමකින් මේ ශාසනයේ ඔබ මම ප්‍රමාද නැහැ, පරාද නැහැ. අකුසල විතර්ක ඉපදිලා කාය වාක් මනෝ ක්‍රියාකාරකම් අකුසල වුණත් ප්‍රමාද නැහැ, පරාද වෙලා නැහැ. එයි අපි එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයන් පිළිබඳව බෙදා දක්වන තැනදී අකුසල සහගතව වාසය කරන දෙදෙනෙක් ගැන
කුසල සහගත වූ දෙදෙනෙක් ගැන වදාරනවා. එක්කෙනෙක්ගේ පැවැත්ම එහෙම් පිටින්ම අකුසල්. හැබැයි අකුසලයේ උපදින හැටි අකුසලයේ නිරුද්ධ වෙන හැටි දන්නේ නැහැ. අනිත් එක්කෙනාගේ පැවැත්ම අකුසල්. හැබැයි එයා හොයනවා, එයා දන්නවා අකුසලයේ උපදින්නේ මෙන්න මෙතනින් මෙහෙමයි. මේ අකුසලයේ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ මෙතනින්. දන්නවා. කෙනෙක් කුසලයි, එයා කුසලයේ උපදින විදිය දන්නේ නැහැ. කුසලයේ නිරුද්ධ වෙන තැන දන්නේ නැහැ. අනිත් එක්කෙනා කුසලයි, කුසලයේ හටගන්න විදිය දන්නවා. කුසලයේ නිරුද්ධ වෙන ඵල සමවතක් දන්නවා. මෙන්න මේ හතර දෙනාගෙන් දෙන්නෙක් හීනයි, දෙන්නෙක් විශිෂ්ටයි. අකුසලයි අකුසල මුල දන්නේ නැහැ. කුසලයි කුසල මුල දන්නේ නැහැ. ඒ දෙන්නම හීනයි. අද කුසල වුණා කියලා විශිෂ්ටයක් වෙන්නේ නැහැ. දැක්ම මතයි මේ ශාසනයේ හීන බව විශිෂ්ට බව මැනලා තියෙන්නේ. මේ පෙනෙන ක්‍රියාකාරකම් මත නෙමෙයි. සරකාණි වගේ අය පේන තරමින් අකුසලයි. හැබැයි අකුසලයේ හටගන්නේ කොතනද, ඒක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා දැක්ම තිබුණු නිසා සරකාණි මිය ගියත් හැමෝම නිඳා කළත් මහා කාරුණික බුදුහාමුදුරුවෝ පැසසුවා. එතකොට අකුසල වුණත් කුසල වුණත් ඒකේ වටිනාකම හීන බව විශිෂ්ට බව ගොඩනැගෙන්නේ ඊට හේතුව දන්න නොදන්නාකම මත. එනිසා ඔබ බිය වෙන්න එපා මගේ හිතේ අකුසලයයි උපදින්නේ කියලා. කොච්චර උත්සාහ කළත් මගේ හිතේ අකුසල විතරකමයි පහළ වෙන්නේ, අකුසලයටමයි මගේ හිත කය යොමු වෙන්නේ කියලා මට කවදාවත් මිදෙන්න නිදහස් වෙන්න බෑ කියලා බිය වෙලා අතහරින්න එපා. ඔබට අකුසල වුණත් පැවැත්ම හීනයක් නොවි විශිෂ්ටයක් වෙන්න පුළුවන්. මේ අකුසලයේ උපදින්නේ කොහොමද කියලා හෙව්වොත්, මේ අකුසල විතර්ක පහළ වෙන්නේ කොතනද කියලා හෙව්වොත්, ඔබ අකුසල වුණත් බුදුහාමුදුරුවෝ පසසපු විශිෂ්ටයක් වෙනවනේ. ඒ නිසා ඔබේ ක්‍රියාකාරකම් වලට වඩා ඒ ක්‍රියාවට හේතු වෙන මූලය පිළිබඳව විමසා බැලීම මේ ශාසනයේ හුඟක්ම වටිනවා. මුල බලන එක. ඒ නිසා අපිට අකුසල වුණත් අද කුසල වුණත් හීන විශිෂ්ට බව ගොඩනැගෙන්නේ ඒ ක්‍රියාකාරකම් මත නෙවෙයි. ඒ උපදින හැටි දන්නවද නොදන්නවද කියන කාරණාව මත. එනිසා අකුසල විතර්ක පහළ වෙනවා නම් මේ ශාසනයේ හිමි නෑ කියලා අතහරින්නේ. අකුසල විතර්ක පහළ වුණත් කමක් නෑ. හැබැයි මේ අකුසලයේ උපදින්නේ කොහොමද? අකුසලයේ හටගත්තේ කොහෙන්ද? මෙන්න මේ ටික හොයන බවක දන්න බවක ඉන්නවනම් ඔබ මේ ශාසනයේ විශිෂ්ටයි. බුදුරජාණන් වහන්සේගේ පැසසුම් ලද කෙනෙක් බවට පත් වෙනවා. එනිසා ඒ වෙනස හඳුනා ගන්න. කලකිරෙන්න එපා, පසුබසින්න එපා. එනිසා අපි කුසල වුණත් ඊට හේතුව මූලය දන්නේ නැත්තම් එයා මේ ශාසනයේ පැසසුමට ලක් වෙලා නැහැ. එයා හීනයි කියන ගණටයි වැටිලා තියෙන්නේ. එනිසා අපි කොයි පැත්තේ හිටියත් අපට හීනයක් නොවි විශිෂ්ටයක් වෙන්න පුළුවන් නම් ඒකයි වටින්නේ. එහෙනම් දැන් ඔබට පුළුවන් කාම විතරක ව්‍යාපාද විහිංසා විතරක හඳුනා ගන්න. කාම සංකල්පනා ව්‍යාපාද විහිංසා සංකල්පන. මේක ඊට සියුම් වෙන්න පුළුවන්, ඊට රළු ගොරෝසු වෙන්න පුළුවන්.
ඔබට සියුම් තැනින් හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්, රළු ගොරෝසු තැනින් හඳුනා ගන්න පුළුවන් වෙයි. අපට තේරෙන තැනකින් අපට පටන් ගන්න පුළුවන්. කුසල විතරක පැත්තත් ඊතා රළුව ගැඹුරින් හසු වෙන තැන් තියෙන්න පුළුවන්, ඊතා සියුම් තැන් තියෙන්න පුළුවන්. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් තැනකින් අපි ඒක හඳුනා ගන්න ඕන. දැන් හඳුනාගෙන අනේ මගේ හිතේ අකුසලයේ උපන්න, අනේ මගේ හිතේ කුසලයේ ඉපදෙලා කියලා සතුටු වීම හෝ අසතුටු වීම කියන කාරණාව නෙමෙයි වැදගත් වෙන්නේ. අකුසලයෙන් වෙන් වෙලා කුසලයෙන් යුක්තයි කියලා කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් ලෝකයේ තුල හොඳයි. හැබැයි ඒ සතුට වඩා වැදගත් සතුටක් වෙන්නේ ඒ අකුසල විතරකයන්ගෙන් නිදහස්ුනේ කුමන විදිහේ දැක්මක් භාවිතා කරලාද, දර්ශනයක් භාවිතා කරලාද කියන වැඩපිළිවෙල පිළිබඳව දන්නා නොදන්නාකම මතයි ඒක මන බලන්න වෙන්නේ. දැන් අපි තේරෙන භාෂාවෙන් අපි කතා කළොත් අපි අකුසල පැත්ත අරගෙන මේ ගැන ටිකක් හිතුවොත් කාම කල්පනාවක්, එහෙම නැත්නම් ව්‍යාපාදයක්, තරහ, එහෙම නැත්නම් නැසේවා වෙනසේවා කියන විහිංසා සංකල්පනාවක්. මෙබඳු සංකල්පනාවක් එන්න නම් ඉබේම පුළුවන්ද? මෙබඳු සංකල්පනාවක් උපදින්න හේතුවක් තැනක් තියෙන්න ඕන. අපට තේරෙන විදිහෙන් අපි ගත්තොත් අපි කාම සංකල්පනාවක් උපදවාගෙන තියෙන එක කෙනෙක් දිහා බලලා, කෙනෙක්ව අරමුණු කරගෙන එයාගේ ලක්ෂණ ප්‍රිය මනාප බව දැකලා මගේ හිතේ කාම සංකල්පනාවක් ඉපදිලා ඇති. ඒ වගේම කෙනෙක්ව අරමුණු වෙලා ඔහුගේ අප්‍රිය අමනාප හේතු කාරණා දැකලා මගේ හිතේ ද්වේෂය ඉපදිලා ඇති. ඒ සීමාව ඉක්මවා ගියොත් නුරුස්නා භවය දුනහම නැසේවා වෙනසේවා කියන අදහසට උනත් එන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාම සංකල්ප, ව්‍යාපාද, විහිංසා සංකල්පනා උපදින්නේ අපි කෙටියෙන් සරලව කතා කළොත් සත්වයේ, පුද්ගලයේ, කෙනෙක්, දෙයක්, තැනක් අරමුණු කරගෙන සාපේක්ෂකයි. මේ කෙනෙකුට, සත්වයකට, පුද්ගලයෙකුට, කෙනෙකුට, දෙයකට, තැනකට සාපේක්ෂකව තමයි බහුලව අපේ හිතවල මේ කාම ව්‍යාපාද විහිංසාව විතරක පහළ වෙලා තියෙනවා. දැන් ඔබට මූලය හොයාගෙන යනවා නම් සුදුද නොවු කළුද නොවු කර්මක්ෂය පිණිස පවත්නා ප්‍රයෝගාභි සංඛාරයක් පැත්තට හැරෙනවා නම් ඔන්න ඔතනින් එහාට යන්න පුළුවන්. දැන් පින්වතුනි අපි ඉගෙන ගන්නවානේ සක්කාය දෘෂ්ටිය ගැන. සෝතපන්න වෙනකොට අතහැරෙන සංයෝජන ගැන, සත්වයේ පුද්ගලයෙක්, ආත්මයක්, කෙනෙක් හැටියට දකින දැක්ම, අතහැරෙනවා කියලා. එතකොට සෝතපන්න භාවයටපත් වුණාම අපි කියනවනේ යා සතර අපායට යන්නෙත් නැහැ කියලා. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන. ඒ තැනට ආපු කෙනා තමයි කාම ව්‍යාපාද මේ සංයෝජන දුරු කරගෙන අනාගාමී බව දක්වා යන්නේ. උද්දම් භාගයේ සංයෝජන දුරු කරන රහත් ඵලයේ පිහිටන්නේ. අපි මේ වැඩපිළිවෙල මේ ධහම කතා කරනවානේ.
එතකොට සෝතපන්න වෙනවා කියන තැන උනේ මොකක්ද? ඒ දර්ශන ඥානය තුල සත්වයේ පුද්ගලයේ කෙනෙක් වශයෙන් දකින මේ වැරද්ද නිවැරදි වුණා. මෙතෙක් කාලයක් අපි සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් තැනක් කියලා දකින දැක්ම පවතින තාක්කල් අපිට හිතන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ. එක්ක හොඳයි කියලා හිතන්න වෙනවා, එක්ක නරකයි කියලා හිතන්න වෙනවා. එක්ක දුකයි කියලා හිතන්න ඕනේ, එක්ක සැපයි කියලා හිතන්න ඕනේ. එක්ක නිට්ටයයි කියන්න ඕනේ, එක්ක අනිත්‍යයි කියන්න ඕනේ. එක්ක දුකයි කියන්න ඕනේ, එක්ක සැපයි කියන්න ඕනේ, එක්ක ආත්මයි කියන්න ඕනේ, එක්ක අනාත්මයි කියන්න ඕනේ. එක්ක සුභයි කියන්න ඕනේ, එක්ක අසුභයි කියන්න ඕනේ. අන්ත දෙක හම්බ වෙනවා. හැබැයි එක පැත්තක් කුසලයි, එක පැත්තක් අකුසලයි. දැන් ඔන්න ලෝකයේ තුල කුසලයේ අකුසලයේ කියන දෙකම සත්වයේ පුද්ගලයේ කෙනෙක් අරමුණු කරගෙන ගොඩනගන්න පුළුවන්. ඔන්න ඔබ කරන භාවනාව දිහා බැලුවොත් සත්වයේ පුද්ගලයේ කෙනෙක් අරමුණු වෙලා සුභ සංඥාව ඉපදිලා ඔබේ හිත සරාගී වෙනවා. කාම සංකල්පනා උපදිනවා. දැන් ඔබ අකුසලයේ හඳුනා ගන්නවා මේක මහානකයි විපත්ති කරයි. ඒ නිසා මේ අකුසලයෙන් නිදහස් වෙන්න ඕන. ඔබ කුමක්ද කරන්නේ? සුභ වශයෙන් දැක්ක පුද්ගල භාවයෙන් ගත්ත අරමුණ. ඒක අසුභ බවට පරිවර්තනය කරනවා. එතන තියෙන්නේ දෙතිස් කුණපයක්. සතර මහා ධාතුවක් කියලා බෙදා බලනවා. දෙතිස් කුණපයක් හැටියට සතර මහා ධාතුවක් හැටියට බෙදන්නේ අර සතාව, අර පුද්ගලයාව. එහෙම බෙදලා බලනකොට අර අකුසලයේ ගෙවෙනවා තමයි. ඒ අසුභ සංඥාව වඩනකොට සුභ සංඥාව දුරු වෙලා කාම සංකල්පනාවෙන් මිදලා නෙක්ඛම්ම සංකල්පනාවකට එනවා. ඒක ලෝකයේ තුල කුසලතාවය. අන්න අර කුසලයේ අවස්ථාව ගැන අපි කිව්වනේ. මේක තමයි ලෝකේ පහසු ක්‍රමය. හැබැයි ඔබ ටිකක් උත්සාහ කරන්නකෝ ඒ සත්‍යයේ සුභ බව අසුභ බව කියන දෙකම සත්‍යයට සාපේක්ෂකවනේ. පුද්ගලයෙකුට සාපේක්ෂකවනේ. ඔබට පුළුවන්කම ලැබුණොත් පුද්ගලයෙක් හැටියට පේන දේ ඇත්තක්ද? සත්‍යයේ පුද්ගලයෙක් කෙනෙක් දෙයක් තැනක් හැටියට හම්බ වෙන තැන යෙදෙන ධර්මතාවය මොකක්ද? ඒ සත්ව පුද්ගල භාවය ඇත්තක්ද? ඒක ඇත්තක් නම් මාර්ග දර්ශනයෙන් සෝතාපන්න භාවයට පත් වෙනකොට බිඳෙන්න බෑනේ. ඒක බොරුවක් නිසානේ ඥාන දර්ශනයකින් මිදෙන්නේ. එහෙනම් අපිට මේ සත්පුද්ගල භාවයට සාපේක්ෂව බලලා කුසලයේ උපදවන්නත් පුළුවන් අකුසලයේ උපදවන්නත් පුළුවන්. පුද්ගලයාව ආරමුණු කරගෙන ද්වේෂය තරහව ව්‍යාපාදයේ විහිංසාව නැසන්න තැන දක්වා මරණ තැන දක්වා සිත මෙහෙවන්නත් පුළුවන්. පුද්ගලයාව ආරමුණු කරගෙන මෛත්‍රී වඩලා ධ්‍යාන සමාපatti උපදවා ගන්නත් පුළුවන්. එතකොට මේ දෙකටම ඉඩ තියෙනවා ලෝකේ. බුදුදහම කියන්නේ ඔකට නෙමෙයි. බුදුදහම උතනින් එහාට යන්න ඕන. ඔය සීමාවේ පුළුවන් තදංග විස්කම්බන ප්‍රහාණයට මඟ තියෙනවා. අනිත්‍ය වශයෙන් බැලුවත් දුක් වශයෙන් බැලුවත් අනාත්ම වශයෙන් බැලුවත් අසුභ වශයෙන් බැලුවත් නিত্য සුඛ ආත්ම සුභ වශයෙන් බැලුවත් බලන්නේ සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් තැනක් ඉන්නවත් තියෙනවා කියන එත යන ශාස්ත්‍රතේහි පිහිටලා නම් ඒ ප්‍රතිපදාව මේ ශාසනය නෙමෙයි. ඒකන්නේ ශාසනය.
අන්‍ය ශාසනික ප්‍රතිපදාවකින් සමුච්ඡේද ප්‍රහාණයෙන් අර ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගෙන් මිදෙන මග්ගඵල නිවන සාක්ෂාත් කරගෙන විසුද්ධිය ළඟා කරගන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් වුණොත් මේ සත්වයේ පුද්ගලයෙක් කෙනෙක් හැටියට දකින්න තැන ඉරක් හඳක් තාරකාවක් කියලා දකින්න තැන එළදොල ගංගා ගහ කොළ වැල මල් කියලා ස්ත්‍රී පුරුෂ ආදීන් වශයෙන් අපට හම්බ වෙන තැනයි වැරද්ද තියෙන්නේ. මෙතනයි අපි ලියා ගන්න ඕන. ඒකයි දෘෂ්ටිගතය. ඒකයි දෘෂ්ටි ජාලය. දෘෂ්ටි කාන්තාරය එතන. එතන ලියා ගන්න පුංචි උත්සාහයක් හෝ දරනවා නම් එයා මේ ශාසනයේ පැසසිය යුත්තේ බවට පත් වෙනවා. එනිසා පුද්ගලයෙකුට සාපේක්ෂකව කුසලයේ හෝ අකුසලයේ මතු කරගන්න වැඩපිළිවෙලේදී අකුසලයේ මතු කරනවට වඩා කුසලයේ මතු කරන එක ලෝකයේ තුල හොඳයි වටිනවා. සුගතිගාමී වෙන්න පුළුවන්. ඒක අපේ ආරම්භය. අපිටත් ඒක භාවිතා කරන්න බැරි කමක් නෑ. නරක නෑ, තහනම් නෑ. හැබැයි අපි එතන යම් රැකවරණයක් සැලසගෙන අපින් එහාට යන උත්සාහයක් උවමනාවක්වත් අඩුතරමින් තියෙන්න ඕන. මෙන්න මේ සත්පුද්ගල ආත්ම දෘෂ්ටියයි බිඳ හරින්න ඕන. ඒක බිඳුණු තැනයි ඒ බිඳෙන ධමයි ධම කියලා කියන්නේ. එතනයි පිළිවෙත ප්‍රතිපදාව හැදෙන්නේ. මාර්ග දර්ශනය ගොඩ නැගෙන්නේ එතනයි. ඒ නිසා මට හැප්පෙන්න තියෙන්නේ එතන. විමසන්න තියෙන්නේ එතන. අකුසල විතර්කයේ කුසල විතර්කයේ දිහා බල බල දුක් වෙන එක සතුටු වෙන එක නෙමෙයි. අකුසල විතර්ක පහළ වුණොත් අකුසල කල්පනා පහළ වුණොත් කාය වාක් ක්‍රියාකාරකම් අකුසල වෙලා දුගතියට මඟ. සිත කුසල වුණොත් ක්‍රියාකාරකම් කුසල වෙලා සුගතියට මඟ. හැබැයි අපි බෞද්ධයෝ හැටියට අර විසුද්ධිය බලාපොරොත්තු වෙනා නම් මගඵල නිවන සාත් කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න එතනදී අපට දුගතිය කියන වචනය සතර අපායට සීමා කරන්න බැරුව යනවා. නිබ්බාණං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂකව හැම උපතක්ම දුගති යන න්‍යායට එනවා. අපායේ තියෙන දුක මෙහි තියෙනවා කියන එක නෙමෙයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ඉවර වෙලා නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසය අද නැතුවට හෙට උපදින්න තියෙන හේතු අයින් වෙලා නැහැ. ඉහළම බඹතල වලට ගිය අය යම් කාලෙක ගැරඬියෙක් වෙලා, ඌරෙක් වෙලා, කිචිලියක් වෙලා, දල කඩියෙක් වෙලා ඉන්න හැටි බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවන් ඔබ අහලා තියෙනවනේ. ලෙස්සන ගහේ ඉහළට ගියා වගේ. උඩටම ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ වගේම පහළටත් ඇවිල්ලා. එනිසා මේ ශාසනය තුල ඇගීමකට ලක් වෙන්නේ මෙන්න මේ සීමාව ඉක්මවා යමක් නුවණින් විමසන්න බලනවා නම් නා චින්ත යන්තෝ පුරිසෝ විශේෂ මදිගච්ඡති.
විමසුම් නුවණින් යමක් දෙස නොබලන කෙනෙකුට විශේෂත්වයකටපත් වෙන්න බෑ කියනවා. එහෙමනම් දැන් අපි බලන්න ඕන අපට සත්‍යයක් පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියලා හම්බ වෙන තැන මොකද්ද තියෙන වැරද්ද කියලා. අපි ඒ සඳහා ඊතුරු විනාඩි 5ේදී පුංචි නිදර්ශනයක් අතට ගත්තොත් අපි හිතමු උපකල්පනය කරමු දැන් ඔය හැමෝම අතට රුපියල් 5000ක කොලයක් අතේ තියෙනවා කියලා. මේ සම්මතයේ අපි කතා කරන විදිහේ රුපියල් 5000ක කොලයක් ඔබේ අතේ තියෙනවා කියලා දැන් හිතන්නකෝ. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔය අතේ තියෙන කොලය මොකක්ද? ඔබ උත්තර දෙනවා රුපියල් 5000ක් කියලා. මං අහනවා 5000ක් කොච්චර වටිනවද කියලා. ඔබේ පිළිතුර වෙන්නේ 5000ක්ම වටිනවා. 5000න් මොනවද කරන්න පුළුවන්? බොහෝ දේ කරන්න පුළුවන්. සැප පිණිස දුක් පිණිස පවතිනවා මේක. එතකොට ඔබේ අතේ තියෙන 5000ක වටිනාකමක් තියෙනවා. 5000ක විස්තර තොරතුරුත් තියෙනවා. 5000ක සැප දුක් විඳින්න පුළුවන් කියන අදහසකුත් තියෙනවා. දැන් ඔය සියල්ලම ඔබට හම්බ වෙලා තියෙන්නේ කොහෙන්ද? ඔය අතේ තියෙන දේ හැටියටනේ. ඔන්න ඔතන තමයි අර අපි කතා කරපු වැරද්ද යෙදিলা තියෙන්නේ. දැන් අපි බලමු කඩදාසියක් හදාගන්නේ කොහොමද කියලා ඔබ දන්නවනේ. මම වැඩි විස්තර නොකලට. කඩදාසියක් හදාගන්න හැටි දන්නවනේ. තින්ත හදන හැටිත් දන්නවනේ. කඩදාසියක් තින්තවත් රුපියල් නෙමෙයිනේ. දැන් කඩදාසිය මත මුද්‍රණ යන්ත්‍රයක ආධාරයෙන් ඔය තින්ත ටික තවරන්න පුළුවන්. මුද්‍රණ යන්ත්‍රයක ආධාරයෙන් ඔය කොළය මත තින්ත ටික තවරන්න පුළුවන්. දැන් ඔය කොළය මත තින්ත ටික තවරුනොත් ඇස ඇති කෙනෙකුට පේන්න පුළුවන් මොකද්ද? වෙලාව මදි නිසා මම ප්‍රශ්න කරන්නේ පේන්න පුළුවන් මොකක්ද? 5000ක්ද චිත්‍රයක්ද? චිත්‍රයක් පේන්න පුළුවන්. කොළේ මත තින්ත තැවරුණු නිසා පේන්න පුළුවන් චිත්‍රයක්. එහෙත්නම් විතරයි ඒ. එතකොට කොළේ මත තින්ත තැවරිලා තියෙනවා. ඇස ඇති කල්හි චිත්‍රයක් පේනවා. ඊට වැඩි යමක් ওই පැත්තේ තියෙනවද? පේන චිත්‍රය අල්ලන්න පුළුවන්ද? චිත්‍රයක් සැබවින්ම පේනවා. හැබැයි පේන දේ අල්ලන්න පුළුවන්ද? අත ගෑවොත් මොනවද අත ගැටෙන්නේ? චිත්‍රයේද කොළේද? පේන චිත්‍රය ඉඹලා බලන්න පුළුවන්ද? ඒත් බෑ. පේන චිත්‍රය දිව ගාලා බලන්න පුළුවන්ද? ඒත් බෑ. චිත්‍රය පේනවා. අල්ලන්න ඉඹලා බලන්න දිව ගාලා බලන්න බෑ. පේනවා විතරයි. අල්ලන්න ඉඹලා බලන්න දිව ගාලා බලන්න ලං වුණොත් චිත්‍රය නෙමෙයි අහුවෙන්නේ කොළේ. එහෙනම් කොළයයි තින්තයි තියෙනවා. එහෙම තැනක චිත්‍රයක් පේනවා. එතකොට 5000කෝ. ඔන්න 5000 හට ගන්න විදිහ තමයි අපි හොයන්න ඕනේ ළඟට. කොළේවත් තින්තවත් චිත්‍රයවත් 5000 නෙමෙයි. ඔය චිත්‍රය ඇතිකල්හි අපි චිත්‍රය පේන තැන චිත්‍රය හඳුනා ගන්නවා අපි 5000ක් කියලා. හඳුනා ගැනීම කියනකොට කොළයේ තින්ත චිත්‍රයේ පැත්තට අයිති එකක් නෙමෙයි. ඒක නාම ධර්ම පැත්තට අයිති. 5000ක් කියලා හඳුනාගත්තා. දැන් විස්තර තොරතුරු සිහි වෙන්නේ කොළය ගැන තින්ත ගැන චිත්‍රය ගැනද 5000ක් ගැනද? 5000ක් ගැන.
වටිනාකම හැඟෙන්නේ කොළය ගැන, තින්ත ගැන, චිත්‍රය ගැන 5000ක. සැප දුක් විඳින්න පුළුවන් කියන අදහස උපදින්නේ කොළයෙන්, තින්තෙන්, චිත්‍රයෙන්ද 5000ෙන්ද? එහෙනම් 5000ක වටිනාකමත් 5000ක විස්තරතොරතුරු 5000කින් සැප දුක් විඳින්න පුළුවන් කියන මේ සියලු දේ රූපද නාමද? සිතුවිලි පැත්තටනේ ආйти. එතකොට එහෙනම් ඔන්න රූප පැත්තෙන් තියෙනවා කොළයයි, තින්තයි, චිත්‍රයයි. සිතුවිලි පැත්තේ, නාම පැත්තේ තියෙනවා 5000යි, 5000ක වටිනාකමයි, විස්තරතොරතුරුයි, සැප දුක් විඳින්න පුළුවන් කියන අදහස් ටික සිතුවිලිට. එතකොට අපි මේ නාම ධර්මයන්ට අනුව හඳුනාගත්ත දෙයට සාපේක්ෂව හිතලා දැනගන්නවා විඥානයේ 5000. දැනගැනීම මාත්‍රයක් වුණා මේ සිතුවිලි අනුව. හිතපු දෙයට අනුව දැනගත්තා. දැනගත්ත 5000ක් කියලා. 5000ක් කියලා බාහිරයෙන් කොලෙන්, තින්තෙන්, චිත්‍රයෙන් පනවන්නත් බෑ. අර චෛතසික ධර්ම තුල 5000ක් පනවන්නත් බෑ. හැබැයි 5000 කියන දැනගැනීමකට පමණ ඇවිල්ලා තියෙනවා. අපිට ඒ ටික වැඩි විස්තර කරන්න කාලය නෙමෙයි, වැරද්ද හඳුනා ගන්න. දැන් 5000ක විස්තරතොරතුරු, 5000ක වටිනාකම, 5000කින් සැප දුක් විඳින්න පුළුවන් කියන ටික ඔබේ හිතේ උපන්නේ. කොළයයි, තින්තයි ඇතිතැන පේන චිත්‍රය හඳුනන ඒ හඳුනාගත්ත දෙයට සාපේක්ෂවයි හිතුවේ. නාම ධර්මනේ. හැබැයි ඔන්න විඥාණය ලොකු වැරද්දක් කරලා තියෙනවා. ඔබට බාහිරයෙන් ඔය අතින් පෙන්නලා තියෙන්නේ මොනවද? 5000ක වටිනාකම, 5000ක විස්තර, 5000ක සැප දුක් විඳින්න පුළුවන් බව. දැන් බලන්න නාම ධර්ම ටික රූපේ පැත්තෙන් පෙන්නලා නැද්ද කියලා? කොළයයි, තින්තයි, චිත්‍රයයි තුනම වහලා අර සිතුවිලි පැත්තේ හටගත්ත ටික නෙමෙයිද බාහිරින් පෙන්නලා තියෙන්නේ කියලා? ඔබට ටිකක් හිතන්න පුළුවන් නම් නිදහසේ මේ ටික වෙන් කරලා බලන්න. අපිට ලෝකයක් හම්බ වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. මේ නාම ධර්ම සිතුවිලි ටික බාහිරයෙන් ඇති බවට මේ අවිද්‍යාව සහගත විඥාණය මැවීමක් කරලා තියෙනවා. ඔය සත්වය පුද්ගලයෝ කෙනෙක් දෙයක් තැනක් කියලා, ගහක් වැලක් මලක් ඉරක් හඳක් තාරකාවක් කියලා මොනවා හරි හම්බ වුණා නම් හම්බ වෙලා ඇත්තේ ඔන්න ඔය මායාවේ. එතකොට ඔබ ඔය මායාව තුල සුභ වශයෙන් අසුභ වශයෙන් බැලුවත්, නিত্য අනිත්‍ය, සුඛ දුක්ඛ, ආත්ම අනාත්ම, සුභ අසුභ කොහොම බැලුවත් වැරද්දමයි අවිජ්ජා පත්‍ය සංඛාරා. එනිසා මෙන්න මේ වරදින් නිදහස් වෙන්න බලන්න. ඒ සඳහා ඔබ උත්සාහවත් වුණොත් අනුලාභිතව ඇතුළු හෙළ වනිතාවන් ලද විමුක්තිය අදත් මේ මව්පස උදවියට ලබන්නට පුළුවන්කම තියෙනවා. පුරුෂ පක්ෂයේ අයටත් ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි හැමෝම හොයන විමුක්තිය සොයා යන්නට ඒ සඳහා උත්සාහවත් වෙමු. ඒ සඳහා යොමු වෙමු කියන අදහසින් අපේ දේශනාව නිමා කරනවා. හැම දිනාටම මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුන තුලදීම ඒ උතුම් සත්‍ය අවබෝධ කරගෙන සත්පුද්ගලාත්ම භාවයෙන් නිදහස් වූ ඒ ලෝකෝත්තර දර්ශනයකින් මගඵල නිවන සාත් කරගෙන සියලු දුකින් නිදහස් වූ ශාන්ත නිවන, ඒ උතුම් විසුද්ධිය ලබන්නට මේ හැමත හේතු වාසනා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි අද දවසේ අත්පත් කරගත්ත මේ උදාාර කුසලයේ මේ සංසාර ගමනේ ලද සැපතක් පිණිස නොව නොලද ඒ උතුම් සැප පිණිස නිර්වාණය විමුක්තිය පිණිසම හේතු පාරමිතා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම අපි අත්පත් කරගත්ත මේ උදාාර කුසලයේ මත බුදුව ලොවක් සනසාලන නාතමෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේසාක්‍ය මහේසාක්‍ය ශාසන මාමක උපකාරක පින්කම් තිස්සකාමී සියලු දේව සමූහයාටත්පත් වේවා. මේ පුණ්‍ය භූමියට ගමට පළාතට අටම ස්ථානයේ 12ම ස්ථානයේට දලදා වහන්සේලාට තම තමන්ගේ ඉඩකඩම්ගේ දරුවාට පිට ව්‍යාපාර ජීවිතවලට අධිග්‍රහිත ඉෂ්ඨකාමී දෙවියෝ අනුමෝදන් වෙත්වා දිව්‍ය අසීසුරු වැඩි දියුණු කරගනීවා. ප්‍රාර්ථනීය බෝධියෙන් දෙවියෝ අමා මහ නිවනින් සැනසේවායි සාදු කියලා දෙවියන්ට කියනවා. ඒ වගේම මතුගම ප්‍රදේශයේ යගිරල ගොරකදුවේ පදිංචි ඒ පියවතී ගුරු මාතාව නමින් ඒ පවුලේ හැමදෙනා නමින් මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු සකල විද ඥාති වර්ගයාට ජයලත් මහත්මාණන්ගේ පත්මිනී නෝනා මහත්මිය නමින් මිය පරලෝකීය සහලේ සකල විද ඥාති වර්ගයාටත් බණ ඇසූ බාප හැමදෙනා නමින් මියගිය සියලු මව්පිය ගුරුවරාදී සකල ඥාති වර්ගයාටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත්ී වදාළ අපේ කල්යාණ මිත්‍ර කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ නියගිය හැමටත් රට වෙනුවෙන් දිවි පිදූ හැමටත් කොරෝනා වසංගතයෙන් අකාලේ නියගිය හැමටත් මේ පින්වත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සසර මඟ නිම කොට සාන්ත නිවනින් සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ දායකත්වයේ දරන පිනෙතියන්ටත් ඒ පවුල් වල දුවා දරුවන් ඇතුළු හැම දෙනාටම බණ ඇසූ සෑම සියලු දෙනාටත් අපේ වජිරජාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් උපකාරක සහායක හැම දෙනාටම මේ කුසල පුණ්‍ය ධර්මයන් ඒකාකාරීව පිහිටාවා. මේ කුසල බලයේ පුණ්‍ය බලයේ තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයේ කරන කොටගෙන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු පින් අනුමෝදන් වූ දේව සමූහයාගේ රැකවරණයෙන් උතුම් අටමස්ථානයේ 12ම ස්ථානයේ දලදා වහන්සේලාගේ ආනුභාවයෙන් කෙලලක්ෂයක් සක්වලාඥා චක්‍රේ පතුරවා වදාලා ආරක්ෂක පිරිත් දේශනාවේ අනන්තානුභාවයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව එළඹුණු අනුවින බන්ධන සහ කටවා හෝ ආදීන් හටගත් යක්ෂ පෙරේත පිසාච කුම්භාඩ නාග ගාන්ධර්ව ආදී අමනුෂ්‍යයන්ගෙන් ඇති වුණු పూర్ව කර්ම විපාකයෙන් අනුන් විසින් නැති කළ විසම උපක්‍රමයෙන් සන්නිපාතයෙන් ඍතු විපර්යාසයෙන් වාතයෙන් පිටින් සෙමින් හටගත් සියලු රෝග දෝෂ අපල උපද්‍රව හිරුදුටු ඝන දුරක්සේ දුරව ගොස් නිදුක් නිරෝගී භව චිර ජීවනය සියලු යහපත සාන්තිය සහනේ සනසිල්ල හැමත උදා වේවා. තබනා පියවරක් පාසා ඉරණා ගන්නා සුසුම් රැල්ලක් පාසා ਸਰව ආරක්ෂාව රැකවරණී සැලසේවා. කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින දියුණු වී උතුම් ලෞතුරු ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික අපේක්ෂා ඉෂ්ට වේවා. සතවර්ෂාධික කාලයක් යෙන් සුවසේ දිවි ගෙවන්නට ආයුර ආරෝග්‍ය ආදී අභිවෘද්ධි වර්ධනය වේවා. හැදුවේට ගුරු දෙමාපියන්ටත් දුවා දරුවන්ටත් හැම සපතක් සාන්තියක් යහපතක්ම වේවා. ගෝර භයංකර සසර ගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොගමින දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මග අසාගෙන ලෞතුරු මඟඵල නිවනින් සැනසීම කල්නොයවාම ඔබ අප හැම දෙනාට ලැබේවා සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු
සාදු සාදු. සදහවතුනි, අද උතුම් උදව පුරපසළොස්වක පොහෝ දින බෞද්ධ මාධ්‍යාලය සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන පොදා සජීවී විකාශයේ පළමු සද්ධර්මානුශාසනාව මෙලෙස නිමවට පත්වන්නේ. සදහවතුනි, අද මේ උතුම් දේශනාව පුරා දෙහොරාවක් මුළුල්ලේ සුපින්වත් ඔබේ හිත සුව පිණිස මෙලෙස සංනිවේදනය කරන්නට පින්බර දායකත්වය ලබා දී කටයුතු කරන්නට යෙදුණා. මතුගම යගිරළ ගොරකතුව කල්න නිවසේ පදිංචි විශ්‍රාමික ගුරු මාතා එස්.ටී. පියවතේ මහත්මිය සහ ඒ මහත්මියගේ දුවදරුවන් ඇතුළු සදැහැති පින්වත් පිරිස, විශේෂයෙන්ම මේ පින්වත් පිරිස අරමුණු කරනවා මතුගම යගිරළ ගොරකතුව කල්න නිවසේ පදිංචිව සිටි දෙනද වසර 21කට පෙර මිය පරලොව යන්නට යෙදුන විශ්‍රාමික ග්‍රාම සේවා නිලධාරී ඩැනී විජේගුණරත්න ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට, ආදරණීය පියතුමන්ට පින්පෙත් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම වර්ග පරම්පරානුගතව මියගොස් සිටින සීලොම ඥාති වර්ගයාට උතුම් වූ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම බෞද්ධ මාතෘචාර්ය නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත්යේ පදහළ ලංකා වාසී ලෝක වාසී සීලොම මහා සංඝ රත්නයටත් රට වෙනුවෙන් දීපුදු සීලොම රණවිරුවන්ටත් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් ඒ පින්වත් පිරිස දායකත්වයේ ලබා දී කටයුතු කරන්නට යෙදුණා. ආරාධනා කරනවා දේශනාවට දායකත්වයේ ලබා දී කටයුතු කළ පින්වත් පිරිස වෙනුවෙන් දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන්නට ඒ අතර වාරයේදී මා සිහිපත් කරනම් දේශනාවේ දායකත්වයේ ලබා දී කටයුතු කර පින්වත් පිරිසගේ අරමුණු පරමාර්ථය. ඒ වගේම එස්.ටී. පියවතේ මහත්මයා සහ ඒ දරුවන් සෙත් ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා විශ්‍රාමික ගුරු එස්.ටී. පියවතේ මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමත්, පවුලේ සියලුම මුණුබුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත්, සියලුම ඥාතීන්ට හිත මිත්‍රාදීන්ටත් සිත් සතර ලබා දුන් සියලුම ගුරුවරයන්ටත්, ඒ වගේම බෞද්ධ මාතෘජාලයේ සභාපති පූජනීය බොරලන්තේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට ලෝකවාසී ලංකාවාසී හැමදෙනාටත් තෙරුවන් සරණ සීල දිවිරකවරණය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම. මතුගම යගිරළ ගොරකතුව පදිංචි විශ්‍රාමික ගුරු මාතා එස්.ටී. පියවතේ මහත්මිය සහ ඒ දරුවන් අද දේශනාවට දායකත්වයෙන් ලබා දෙමින් ඔවුන් අරමුණු පරමාර්ථ ලෙස සටහන් කර තිබෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් ලබා දුන්නා ජයන්ත රත්නප්‍රිය මුතුලිගේ මහතා සහ පත්මිනී රත්නප්‍රිය මහත්මිය සහ ඒ දූදරු පින්වත් පිරිස, විශේෂයෙන්ම අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම පවත්වී වදාළ සීලම මහා සංඝරත්නයට රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කළ රණවිරුවන්ටත්, ඒ වගේම අතීතයේදී රට බේරාගත් සීලම රජදරුවන්ට පින්පෙත් අනුමෝදන් කිරීම, පත්මිනී මහත්මියගේ දෙමාපියන්ට සහ මුතුණුවන්ට සහ මිත්තණියටත්, විරතුංග මතුම හාමිනේ මිත්තණියට සහ වර්ග පරම්පරාවේ මේගේ හැමදෙනාටත්, මුතුණුවන්ගේ වර්ග පරම්පරාවේ මේගේ හැමදෙනාටමත් පින්පෙත් අනුමෝදන් කිරීමත්, ඒ වගේම ජයන්ත මහතාගේ පියා සහ රූපා පිළේගොඩ මහත්මියගේ පුතුණුවන්ට සහ බෑණනුවන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත්, වජිරා රණසිංහ මහත්මියට, යසපාල වීරතුංග මහතාට පින්පෙත් ලබා දීමත්, ලයිසා ගමකේ නැන්තිනීට සහ පිටපැත්තර මහත්මියට මහත්මාට පින්පෙත් අනුමෝදන් කිරීමත්, ඒ වගේම සුජීවත්ව සිටින සෙනෙහවන්ත මෑණියන්ට ආශිර්වාද ප්‍රතිම සහ සහෝදරයන්ට දුවදරුවන්ට පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමත්, පත්මිනී මහත්මියගේ සියලුම සහෝදර සහෝදරයන් සහ ඒ පවුලට සම්බන්ධ හැම දූදරුවන්ටම, නෑදෑයින්ට, ඒ වගේම රටවාසී ලෝකවාසී හැමදෙනාටම, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රධාන කොට ඒ හැමදෙනාටමත්, සෞඛ්‍ය අංශවල හැමදෙනාටමත් සෙත්මෙත් ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත්, ජයන්ත මහතාගේ රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු ආදිය, ඒ වගේම දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත්, පත්මිනී මහත්මියගේ පවුලේ සහෝදර සහෝදරයන් ඇතුළු ඒ පවුලේ දුවදරුවන් සිදු කරන රැකී රක්ෂා ව්‍යාපාර ඒ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීමත් මේ පින්වත් පිරිස අද මේ දේශනාවට දායකත්වයේ ලබා දී ඒ අරමුණු පරමාර්ථ ලෙස සටහන් කර දී තිබෙනවා. ඒ හැමදෙනාගේම සියලු යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවායි අපිට ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
සදහවතුනි අපේ විශේෂයෙන්ම සිහිපත් කරනවා අද මෙතුම් වූ දේශනාව පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුර පෙරමියම් කොළඹ දහම් සෙවණ සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පිළියන්දල වේවර සද්ධර්මාලෝක ධර්ම නිකේතනාධිපති පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට පිටිකල ගුණරත්න පින්වත් නායක ස්වාමින් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දායාද කළ ඒ මෑණියන් වහන්සේ පරිලෝසපත් වේ අතට වසර 9ක් සැපිරෙනවා. එලෙස මේ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දායාද කළ ඒ මෑණියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින්ම නිවී